වාසී සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහාරාම අවේරිනෝති වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි මිට වසරකට එහා පැත්තේදී අප අතරින් සමුගන්නට යෙදුණු වෙළඳ ව්‍යාපාරික ආනන්ද මායාදුන්න මහත්මයා සිහිපත් කරලා ආදරණීය මෑණියන් මූලික ස්ථානයේ තියාගෙන දර්ශන මහත්මයා හර්ෂණී මහත්මිය තරුෂ කිරුෂි දරුවන් දෙපළ ප්‍රදාන කොටගත් හැම දිනම එකකට පහදා වෙලා රටේ පවතින වර්තමාන තත්ත්වය හේතු කොටගෙන මේ පින්කම් කොමාරි කරලා තාත්තට පින් දෙන අරමුණින් අද මේ පින්කම චාම්ම සංවිධානය කරගත්තා. ඉතින් අද බොහොම හොඳ දවසක්. අද වෙසක් පුර 15ක් පොහොය දවස. බෞද්ධයින් හැටියට මේ ලෝකයේ ඉතාම සුවිශේෂී වැදගත්ම දවසක් අද දවස. බුදුරජාණන් සිදුහත් කුමාර උත්පත්තිය සම්බුද්ධත්වය පරිනිර්වාණය කියන මේ අවස්ථා තුනම යෙදෙන්නේ අද වගේ උතුම් දවසක. ඉතින් අද වගේ දවසක ගෙදරට සහ සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරන්නට අදිෂ්ඨානයක් ඇති කරගෙන එම අදහසක් බලාපොරොත්තුවක් ඇති කරගත්ත එක මහා ලොකු පින්කමක් හැටියට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එන් තාත්තා බොහොම හොඳට ජීවත් වුණා.
කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන සමාජයේ පන්සලට යහපත් ආකාරයෙන් තමන්ට කරන්න පුළුවන් සත්ක්‍රියාවන් කරමින් තාම හොඳට ජීවත් වෙලා අප අතරින් සමුගෙන යන්න තියෙනවා. මේ ලෝකේ දෙමෝපියෝ ගැන කතා කරනකොට මේ ලෝකේ අපිට හමු වෙන සුවිශේෂීතම දෙන්න තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. සමහර වෙලාවට අම්මා තාත්තගේ වටිනාකම අපට ගොඩාක් වැටහෙන්නේ, ගොඩාක් අවබෝධ වෙන්නේ ඒගොල්ලෝ අපේ අතරින් සමුගෙන ගියාට පස්සේ. ඉතින් තාත්තා හිටියනම් අනේ තාත්තා හිටියනම් අනේ අම්මා හිටියනම් කියලා අපට සිහිපත් වෙන්නේ ඒගොල්ලෝ අපේ දැසමානියෙන් ඈතට ගියාට පස්සේ. ඒ බුදුහාමුදුරුවෝ මියගිය අය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම සත්කාරයේ හැටියට මේ වගේ පින්දහම් අනුමෝදන් කරලා එයාට පින් අනුමෝදන් කිරීම සිහිපත් කරන්න තියෙනවා. ඉතින් ඒක තමයි අද දවසේ මේ හැමදෙනාම එකට එකතු පහදා වෙලා මේ සිද්ධ කරන්නේ. ඉතින් කාටට පින් දෙන්න ධර්ම දේශනාවක් සිද්ධ කරලා සාංගික වශයෙන් මෙත විහාරස්ථානයේදී දානි පූජා කරලා පින්කම නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වගේ දවසක ඉතින් මම කල්පනා කළා අපට විශේෂයෙන්ම වැදගත් වන අපට ජීවිතේ ඉතාමත්ම වටිනා කියන මේ මෛත්‍රිය පිළිබඳව කුංචි වෙලාවක් හැමදෙනාත් එක්කම කතා කරන්න. මේ වගේ බණ කියන්න තියනවා නම් හැමතැනම හොඳයි කියලා හිතෙනවා. කිසි කරදරයක්වත් නැහැ. මේ ජීවිතේ. කිසි කරදරයක්වත් නැහැ. මේ බොහොම නිදහස් හැමදෙනාටම අවධානය යොමු කරගෙන අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ මෛත්‍රිය ගැන කතා කරනකොට මම ඉස්සෙල්ලාම පුංචි කතාවක් කියලා ධර්ම දේශනාවක් දෙනවා. මෛත්‍රිය ගැන කතා කරනකොට මට මතක් වෙනවා අපේ ඉතිහාසයේ අපේ ලංකාවේ ඉතිහාස විශේෂිත වූ හාමුදුරුවෝ කෙනෙක් බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ. උන්වහන්සේ අවුරුදු 78 දී උන්වහන්සේට ලැබෙන අවස්ථාවක් එංගලන්තේ වැඩම කරන්න ධර්ම සංචාරයක් කටයුත්තක් සඳහා. ඒ වැඩම කරපු වෙලාවේදී උන්වහන්සේගේ තිබුණු ක්‍රියාශීලීත්වය පිළිබඳව දැකලා එහි හිටපු වෛද්‍යවරු නිගමනය කරන උන්වහන්සේට වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා. මේ වෛද්‍ය පරීක්ෂණයක් කළාට පස්සේ මේ වෛද්‍යවරු මවිතයට පුදුමයටපත් වෙනවා අවුරුදු 78ක් වෙන නායකවරුන්ට තියෙන අවුරුදු 25ක තරුණයෙක්ගේ හදවතක්. අතුලාන්තයේ තියෙන සියලුම ඉන්ද්‍රයන් නිරුපද්දිතව කිසිම හානියක් නැතුව කියනකොට මේ නායකවරුන්ගේ ගහම වෛද්‍යවරු නායකයන්ගේ මේක හරි පුදුමයි. මෙහෙම ලෝකයේ වෙන පුළුවන් විදියක් නැහැ. කොහොමද මේ වගේ ශරීරය පවත්වා ගන්න මොනවද උපවාසයේ දෛනිකව ප්‍රගුණ කළේ පුරුදු පුහුණු කළේ කියලා. ඒක නායකයන්ගේ සිනහමුසු මුහුණින් පිළිතුරු දෙනවා. මම මහලොකු දෙයක් නම් කළේ නෑ. මම උදේට විනාඩි 10කුයි හැන්දෑවට විනාඩි 10කුයි මෛත්‍රී භාවනාව කරා. ඒ නිසා මෛත්‍රී කියන එක මෛත්‍රී භාවනාව කියන එක අසුරු සනක් කෙනෙකුට මෙත් වඩන්න පුළුවන් කමක් තියෙනවා. අසුරු සනක් කියලා කියන්නේ අත නමලා දිගාලින වාරයක් කෙනෙකුට මෙත් වඩන්න පුළුවන් නම් ඒක මහා සාමික දානයක් දෙනවටත් වඩා ආනිසංස වැඩි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අනුදැනවදා. ඉතින් මේ ලෝකයේ පවතින මේ தත්ත්වය අනුව ඇත්ත වශයෙන්ම මේ දවස්වල දෛනිකව නිරන්තරයෙන් අපි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට ඕන. ඒකෝ තමයි ජීවිතය කියන්නේ තනාග පිළිබිඹකට උපමා කළා. ඒක අපිට දැන් අස්පනා පිට දැක ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ජීවිතය ආදීනව ජීවිතය කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොකක්ද? කොයියම් විදියටද මරණය පැමිණෙන්නේ? කොයියම් මොහොතක එන්න පුළුවන්ද කියන සිතුවිලි දාමයක් එක්ක තරක කරන්න අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අවස්ථානුකූලව අපිට කරන්න තියෙන හොඳම කාරණාව තමයි දෛනිකව පුළුවන් වෙලාවක්, කුංචි හරි වෙලාවක් තමන්ව ජනිත කරපු අම්මා තාත්තා, තමන්ට අකුරු ශාස්ත්‍රය කියලා දුන්නු ගුරුවරු, තමන්ට ළඟින් හිටපු තමන්ගේ කල්යාණ මිත්‍රයෝ ආදී හැම දෙනාටම මෛත්‍රිය වඩන්න පුළුවන් නම් ඒකේ මහා පුදුමාකාර ආනිසංස ලැබෙනවායි කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ අනුදැනවදා. ඉතින් බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලාම සුසුකම්වත ජීවාම මහණෙනි මේ ලෝකයේ තුල මේ වෛරයෙන් පිරිච්ච මිනිස්සු ඉන්න ලෝකයේ තුල
මම ඒගොල්ලන්ට අන්තර්ගත වෙන්නේ නැතුව, ඇතුළත් වෙන්නේ නැතුව මම බොහොම සතුටින් කාලය ගත කරනවා. කොහොමද සතුටින් කාලය ගත කරන්නේ? මම මෛත්‍රිය පතුරවමින් සතුටින් කාලය ගත කරනවා. හැබැයි මෛත්‍රියයි කරුණාවයි කියලා කියන්නේ දෙක. දැන් කරුණාව කියන එක සාමාන්‍යයෙන් නැති වෙලෙ කෙනෙකුට අසරණ මිනිස්සුෙක් දැක්කම, අතප්පයක් නැති කෙනෙක් දැක්කම, අංගවිකල කෙනෙක් දැක්කම අපේ හිතේ නිරායාසයෙන් උපදිනවා කරුණාවක් අනේ අසරණ මිනිස්සෙක් නේ කියලා. හැබැයි සමහර වෙලාවට Tamanත් එක්ක හිත හොඳ නැති, Tamanගේ අසල්වැසි කෙනෙකුට යම්කිසි කරදරයක් විපතක් වෙච්ච වෙලාවට සමහර ලාවට අපිට කරුණාව උපදින්නේ නැහැ. මිනිස්සු ඉන්න කාලේ වචනයක්වත් කතා කරේ නැහැ. කොහොම වෙලා මදි කියලා සමහර වෙලාවට අපි හැබැයි මෛත්‍රිය කියන්නේ ඉන්නේ නැති කෙනාට එක හා බලපවත්වන කාරණාවක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මේ මෛත්‍රිය ගැන කතා කරනකොට මෛත්‍රියේ තියෙන බලමහිමය ගැන අපිට සිහිපත් වෙන කතන්දර කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව. මේ පුංචි දරුවෝත් අහලා තියෙනවා. අහිංසක කියන චරිතය තමන්ගේ තිබුණු ගුරු භක්තිය, ගුරු ගරුත්වය නිසා වගකීමක් පැවරෙනවා. ඇඟිලි දහසක් නිම කරලා ඇඟිලි මාලයක් සකස් කරලා ගුරු පූජාවක් පූජා කරා. ඉතින් 999ක් ඇඟිලි ලබාගෙන අවසාන ඇඟිල්ල ලබා ගන්න බලනකොට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දැසන උන්වහන්සේගේ නිරෝධ සමාපatti ඥාණයෙන් බලනවා අද දවසේ මම කාටද උදව්වක් කරන්නේ කාටද කියලා බලනකොට අඟුලිමාල තරුණියව දකින්න. ඉතින් මේ ආනන්තරීය පාප කර්මයක් සිදු කරන්න යන්නේ තමන්ගේ අම්මව ඝාතනය කරලා ඒකෙන් බේර ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල ඉන්න ප්‍රදේශයට වැඩම කරනකොට ඈත ඉඳලා බුදුහාමුදුරුවෝ වඩිනවා. බුදුහාමුදුරුවෝ වඩිනකොට අඟුලිමාල කඩුව මුහත් කරමින් ඉන්නවා. ඉන්නකොට මේ ඈත ඉඳලා වඩින බුදුහාමුදුරුවෝ දිහා බලලා මේ අඟුලිමාල කල්පනා කරනවා මොන තරම්නම් ප්‍රසන්න ශරීරයක්ද බුදුහාමුදුරුවෝ කියන්නේ. උසට ශරීරන මහතට ශරීරන උස උරහිසට වැටුණු කම්පෙති නාදරු වෙන තොල්පෙති අද දවසේ ඉපදිච්ච මොකකින් වගේ ලස්සන ඇස් දෙකක්. ඒ වගේ කෙනෙක් මම කොහොමද මරන්නේ? මරලා මම කොහොමද ඇඟිල්ල ලබා ගන්නේ? අද නම් මගෙන් මරුන් කන්නේ සුවිශේෂී කෙනෙක් කියලා අඟුලිමාල කල්පනා කරනවා. මෙයා කල්පනා කරනවා මේ සමහර වෙලාවට නාග ලෝකෙන් ආපු නාගෙක් ඉන්න පුළුවන් විශ්වලාගත නැත්නම් ගලකට අරක් ගත්ත භූමාට දෙවියෙක් වෙන්නත් පුළුවන්. මෙයා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ කියලා කල්පනා කරනවා. සමහර වෙලාවට දර්ශනයි අපේ ජීවිතවල දැන් අපි සමහර අය දැක්කම අපි කියනවා අලු පාටයි සුදු පාටයි තලෙලෙලුයි මේ ආදී නොයෙකුත් වශයෙන් දේවල් අපි සිහිපත් කරනවා. දැන් සමහර අය දැක්කම අපි කියනවා හරි පින් පාටයි කියලා නේද? මේ මෛත්‍රිය කියන ගුණාංගය ප්‍රගුණ කරන අයගේ ශරීරයේ පැහැපත් වෙනවා. ලේවල ඝනත්වය අඩු වෙනවා. ශරීරයේ බර සැහැල්ලු වෙනවා. මේ ආදී ගොඩාක් විපර්යාසයන් වෙනවා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන අය. ඉතින් මේ බුදුහාමුදුරුවෝ දැක්ක පමණින්ම මේ අඟුලිමාලට අර තිබුණු දැඩි සිතුවිල්ල ටිකක් මතකට යටපත් වුණා. මේ වගේ කෙනෙක්, මේ වගේ ලස්සන ශරීරයක් තියෙන ප්‍රේමනාප කෙනෙක්ව මට එහෙම ඝාතනය කරන්න පුළුවන් කියාවක් නැහැ. ටික දුරක් වඩිනකන් ඉඳලා පස්සෙන් ගිහිල්ලා ඝාතනය කරනවා කියලා කල්පනා කරා. ඉතින් මේ මෛත්‍රිය කියන ගුණාංගයේ ඒ තරම්ම වටිනා කියන ගුණාංගයක්. මොකද හේතුව අපි මහා කාය ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. මේ ජීවත් වෙන කෙටි කාලය තුළ අපට දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තුනක් කියලා දෙනවා. පළවෙනි එක දානය, දෙවෙනි එක සීලය, තුන්වෙනි එක භාවනාව. ඒ භාවනාව කියන එක තුනක දාලා තියෙන්නේ අමාරු හින්දා. දානි කියන එක පහසුයි. දානි කියන එක පහසුයි කියලා කියන්නේ ආර්ථික වශයෙන්ම මේ අනිකුත් ශ්‍රමයෙන් නෙමෙයි දානි දෙනවා කියන එකත් අපහසු කාරණාවක්. හැබැයි අද මේ නිවසේ දානි වරණන් තිබුණා නම් අද මේ ගෙදර අයට දාන දී ගන්න බැරි වුණා නම් තමත් අයට කිව්වා නම් දාන දෙන්න කියලා තමත් අයට දාන දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මෙතන ඉන්න කවුරුවත් වෙන්නේ සීල සමාදන් වෙන්න වෙන කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි දාන, සීල, භාවනා කියන තුනේ මේ සීලේ භාවනාව කියන එක ඉදිරියට දාලා තියෙන්නේ. දානේ අන්ත එකට දාලා තියෙන්නේ. එතකොට මේ භාවනාව කියන කතාව කතා කරනකොට භාවනාව කියලා කියන්නේ දියුණුවයි. නැත්නම් මේ දියුණු කරනවා කියන එක. අපි හිත දියුණු කරන දැන් අපි දන්නවා ඇඟ හදන්න ඕන නම් ජිම් එකකට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන ශරීරයට අවශ්‍ය කරන මේ දේවල් කරන්න. හිත හදන්න නම් අනිවාර්යයෙන්ම භාවනා කරන්නටම ඕන. ඉතින් මේ බුදුහාමුදුරුවෝ
මේ මෛත්‍රියේ තියෙන වටිනාකම ගැන කියනකොට අපේ ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා අග්ගිකන්දෝපම සූත්‍ර දේශනාව කියලා. මේක දේශනා කළේ ගිහියන්ට නෙවෙයි. මේක බුදුහාමුදුරුවෝ දේශනා කළේ පැවිදි හාමුදුරුවන්ට. හාමුදුරුවෝ දේශනා කළාට පස්සේ දර්ශනයේදී හාමුදුරුවෝ 69ක් ලේබඩ ගිහිල්ලා එකම අපවත් වුණා. හාමුදුරුවෝ 100 ගණනක් එවෙලෙම සිවුරු වල යන්නේ ගියා. ඒ කාරණාව තමයි බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. මහණෙනි සද්ධාවෙන් අරගෙන එන හදාගෙන එන දාන ටික වළඳනකොට සීලයක් නැතුව වළඳනවා නම් ඇටකට කුඩු වෙනකන් ගුටි කාලා මියදෙන එක හොඳයි. එහෙම දානි වළඳනවට වඩා බුදුහාර අපට සිහිපත් කරනවා ඕගොල්ලෝ අපිට ගෙනත් දෙන දානේ හරියට ප්‍රත්‍යක්ෂ ගිනියම් වෙච්ච යකඩයක් උඩ ඉඳගෙන ගිනි බෝල ගිලිනවා වගේ හිතන්න කියලා. ඉතින් සමහර වෙලාවට දායකත්ව හිතනවා ඇති මේ පන්සලට වෙලා ආම්දුරු මේ ඉන්නේ කිය මොනතරම් පහසු කාරණාවක්ද කියලා. අපිට මේ දැලිපියෙන් කිරිකන අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කරගන්න පින්කම් ඕගොල්ලෝ යම් කිසි දෙයක් හැංගීමෙන් කරනවා නම් ඒකේ අල්ප මාත්‍රයක්වත් අඩු නැතුව ඕගොල්ලන්ට ඒ දේ ලැබෙනවා. හැබැයි අපි අතින් යම් කිසි වරදක් වුණොත් ඒකට ප්‍රතිඵල වශයෙන් අපිට ඒකට විපාක විඳින්න සිදු වෙනවා. ඉතින් මෙහෙම කරාම ආම්දුරු මේ යන්න පටන් ගත්තට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ සිහිපත් කරේ එහෙමවත් කරන්න බැරි නම් අඩුම තරමේ තමන් කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි අනුකම්පාවෙන් සද්ධාවෙන් කටයුතු සිද්ධ කරන දායකත්ව කෙරෙහි අඩුම තරමේ මෛත්‍රියෙන් කරුණාවෙන් හිතන්න කියලා. ඒ නිසා තමයි බුදුජානක වහන්සේ මේ ගුණාංගයේ තාම ඉහළ තැනක කියලා සිහිපත් කළේ. ඊළඟට කතා කරනකොට අපට මතක් වෙනවා අපි කවුරුත් අහලා තියෙනවා මේ ආලෝකයක්ෂය පිළිබඳව. ආලෝක සූත්‍රයේ අපි අහලා තියෙනවා. ඉන්දියාවේ වකට හිටපු ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා ආලෝකයක්ෂයව තමන්ගේ අනසකට මෙල්ල කරගන්න පුළුවන්කමක් තිබුණොත් සමාජයට ලොකු යහපතක් කරන්න පුළුවන් කියලා. දවසක් ආලෝකයක්ෂයගේ ආලෝක භවනට වැඩම කරනවා. වැඩම කරනකොට ආලෝකයක්ෂය හිටියේ නැහැ. හිටියේ ආලෝකයක්ෂයගේ බිරිඳයි දරුවෝයි. ආලෝකයක්ෂය ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී ආලෝකයක්ෂය මුණගෙන යක්ෂයෝ දෙන්නෙක් වෙනවා. එන වෙලාවේදී බුදුහාමුදුරුවෝ සිංහාසනයේ ඉඳගෙන ආලෝකයක්ෂයගේ ධර්ම දේශනා කරනවා. ඒකට මේ ආලෝකයක්ෂය මුණගෙන ආපු මේ යක්ෂයෝ දෙන්න දුර ගිහිල්ලා ආලෝකයක්ෂයට කියනවා අහවල් රටේ අහවල් නමදරන බවත් ගෞතමී ඇවිල්ලා ඔබේ සිංහාසනයේ ඉඳගෙන බණ කියනවා. ඔබ මෙතනට එලා මොකද කරන්නේ? එතනක යක්ෂයෙකුට හරි කාට හරි තමන්ගේ ගෙදරට අනුදැනුමක් නැතුව ආරාධනාවක් නැතුව ඇවිල්ලා ඒ වගේ දෙයක් කරනකොට ඒ වගේ කෙනෙකුට මොන තරම්නම් කේන්තියක් එන්නේ නැද්ද? ඉතින් කේන්තියක් අරගෙන ඈත ඉඳලා දැන් මේ කුඩුම කේන්තියකින් එනවා. ආලෝකයක්ෂය තමන්ගේ ආලෝක භවනට. එතකොට ඈත තියාම තමන්ගේ දරුවෝ දකිනවා අද නම් තාත්තට මුදලටම කේන්ති කියලා. අද බුදුහාමුදුරන්ට මොනවද කරන්නේ? තාගන්න බෑ කියලා ඒගොල්ලෝ හැංගුණා. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට ආවේ නෑ. දොර ළඟට එනකොට බුදුහාමුදුරුවෝ ලස්සන ලීලාවෙන් සිංහාසනේ වැඩ ඉන්නකොට උන්වහන්සේගේ තිබුණු ඡවි වර්ණය කියලා කියන්නේ කහ පාට වර්ගයේ ශරීරය. උන්වහන්සේගේ ශරීරයේ පැහැපත් බවත් එක්ක ප්‍රසන්න භාවයත් එක්ක අර කේන්තිය ටිකක් මදකට අඩු වුණා. මම මේ වෙලාවේදී කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ රටේ ප්‍රචලිත චරිතයක්, ප්‍රසිද්ධ චරිතයක්. මට පුළුවන්කම ලැබුණොත් බුදුහාමුදුරුවෝ දවසකට දෙයකට හරි මගේ යටතේ තියාගන්න මගේ නම කොච්චරනම් දඹදිව පුරාවට ඉන්දියාව පුරා පැතිරෙයිද කියලා මේ ආලෝකයක්ෂය කල්පනා කරලා හොඳ දඬුවමක් දෙන්නම් කියලා බුදුහාමුදුරන්ට යෝජනාවක් කරනවා. නික්කම සමන කියලා. නික්කම සමන කියලා කියන්නේ එළියට වඩින්න නැත්නම් එළියට බැහැ කියලා. ඔතන බුදුහාමුදුරුවෝ කිසිම වචනයක් කතා කරේ නැහැ. ඕම සංසුන් විලාවෙන් එළියට වැඩම කරා. පවිස්ස සමන. පවිස්ස සමන කියලා කියන්නේ ඇතුළට වඩින්න නැත්නම් ඇතුළට වරෙන් කියන මේ ආදී වශයෙන් 3 වාරයක් කරාට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියන ආලෝකයක්ෂයට මම දැන් 3 වාරයක් ඔබ කියපු දේවල් කරා. මින් ඉදිරියට මම කිසිම දෙයක් මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. පුළුවන් නම් පුළුවන් දෙයක් කරලා බලමු. එතකොට ආලෝකයක්ෂය යෝජනාවක් කරනවා. අපේ මුතුන් මිත්තෝ රම්පත්තිරු වල ලියලා උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න 4ක් තියෙනවා. මේ ප්‍රශ්න 4 මම අද ඔබ වහන්සේගෙන් අහනවා. යම් කිසි හේකින්
උත්තර දී ගන්න බැරුණොත් මෙතනම පොළොවේ ගහලා සක්වල ගලෙන් එහා පැත්තට විසි කරනවා කියලා බුදුහාමරන්ට අභියෝග කරනවා. අනේ එතකොට ආලෝකයෙන් කියන බුදුහාමර එනම් ආවෝ බලන්න ප්‍රශ්න හතරක් වාක්‍යය. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. කෙනෙකුට තියෙන ලෝකයේ තියෙන ඉහළම සැපේ මොකක්ද කියලා බුදුහාමර කියනවා. බුදුහාමර උත්තර දෙනවා සද්දිත විත්තං පුරිසස්ස සෙට්ටං. මේ ලෝකයේ කෙනෙකුට තියෙන ඉහළම සම්පත ඉහළම සැපේ තමයි සද්ධාව කියලා කියන්නේ. සද්ධාාවක් නැත්නම් බණ ටිකක් අහන් පන්සලකට යන්නේ දාන ටිකක් පූජා කරන්න හරිවරද්ද තෝරා බේරා ගන්න තමන්ගේ ආගම දහම ගැන සිහිපත් කරන්න මේ කිසිම දෙයක් කරන්න පුළුවන් හැකියාවක් නැත්තේ නේ. සද්ධාාවක් නොතිබුණා නම් මේ ගෙදර ඉන්න කිසි කෙනෙකුට අද මෙතන මේ වගේ පින්කමක් සංවිධානය වෙන්නේ නැහැ. සද්ධාව කියවම සද්ධාවේ ආකාර දෙකක් තියෙනවා. මේ ලංකාව කියන රටේ සමහර වෙලාවල් වලට අපි දැකපු විදිහට සද්ධාකාර දෙකයි ආකාරවලදී සද්ධාවල් අමූලිකා සද්ධාව. අපි ගොඩක් වෙලාවට අපි දකින්නේ නම් ගොඩක් වෙලාවට අමූලිකා සද්ධාව නේද? බෝධිරකනේ ගියපු වෙලාවල් වලට සමහරවිට අපි දකිනවා විඳේ ටැප්කේ වතුර තියෙන තරමක් තියනවා නම් අරගෙන බෝධියට වක් කරලා මල්දාසනෙන් දෝවනේ කළ බුදුහාමරන්ගේ අත් දෙක උඩින් මල් දෙකක් කියලා නහය හඳුන් පොර දෙකක් ගහලා යන්නේ සද්ධාව ඒ අමූලිකා සද්ධාව වැඩි වුණා. ඒකට ආකාරවලදී සද්ධාව කියන්නේ ඒ වගේ එකක් නෙවෙයි. කරන්නේ මොකද්ද කියන එක පිළිබඳව අවබෝධයෙන් යුතුව සිදු කරන එක. දැන් මේ රට දිහා බලන්න අපි හරි ආඩම්බරයෙන් කියන්නේ මේ රටේ ඉන්න බෞද්ධයෝ ඉතින් පොයිට සිල් සමාදන් වෙනවා. තමන්ගේ ජීවිතයේ දානමාන ආදී පින්කම් කරගෙන ඒ කටයුතු සිදු කරනවා. හැබැයි සමහර වෙලාවල් වලට අපි කල්පනා කරනවා භෞතික වශයෙන් මේ දේවල් සිද්ධ කරත් අධ්‍යාත්මික වශයෙන් කී දෙනෙක් තමන්ගේ දියුණුව හදාගෙන තියෙනවද කියලා. නේද? අටබේකර අරගෙන අනුරාධපුර යනවා, කොළඹ යනවා, අනුරාධපුර යනවා, කොළඹ යනවා. නමුත් තමන්ගේ ගෙදර ජීවිතය ගත්තත්, තමන්ගේ ෆැමිලි ලයිෆ් එක ගත්තත් සමහරවිට අපි කල්පනා කරනවා මේ පොය 12ට සිල් සමාදන් වුණාට මේ ගෙදර ඉන්න මේ අයට එකට ජීවත් වෙන්න පුරුදු වෙලා නැහැ. පුහුණු කරලා නැහැ. ඒ හේතුව තමයි තමන්ගේ හිත සකස් කරගෙන නැහැ. ඉතින් මේ ලෝකයේ තියෙන හොඳම ඉගැන්වීම තමයි තමන් ගැන ඉගෙන ගැනීම. තමන්ට ලෝකයේ දකින්න හොඳ අවබෝධයක් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලන්න ඕන. කණ්ණාඩි ළඟට ගියාම තමයි තමන්ගේ සැබෑ ස්වරූපය තමන්ට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. සමහර වෙලාවට වෙනත් කෙනෙක්ගේ උත්සාහයකින් වෙනත් කෙනෙක්ගේ සහයෝගයකින් අපිව දකින්න උත්සාහ කරනත් ඒක කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අපිට පුළුවන් කණ්ණාඩි ළඟට ගියාම මේ ඉන්නේ කවුද? මගේ මොනවද අභ්‍යන්තරයේ තියෙන්නේ? අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් මොනවද කියන මේ ආදී වශයෙන් අපිට තේරුම් අරගෙන ජීවිතය සකස් කරගන්න. ඒකට බුදුහාමුදුරුවෝ නම් පළවෙනි ප්‍රශ්නේ තමයි ශ්‍රද්ධාව. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා මේ ලෝකයේ තියෙන ඉහළම සම්පත්තිය මොකක්ද කියලා. ඒකට මේ සම්පත්තිය කියුවහම ඉහළම සැපේ සම්පත්තිය මොකක්ද කියලා අහුවාම බුදුහාමුදුරුවෝ පිටුල් දෙනවා. මේ ලෝකයේ තියෙන ඉහළම සැපේ සම්පත්තිය තමයි මේ ධර්මයේ කියන එක. බණ අහනවා කියන එක. මොකද ඒක ඒ තරම්ම වටින්නේ පින්වත්නි. දැන් කෙනෙක්ගේ ජීවිතේ යන ඉහළට යන පහළට යන මාර්ගය පිළිබඳව කවුරුහරි කෙනෙක් කියලා දෙන්නට ඕන. යහපත් මාර්ගය පෙන්වලා දුන්නු අය තමයි ඉදිරියට ඇවිල්ලා කටයුතු සිදු කරන්නේ. ඉතින් බුදුහාමරගේ බුද්ධෝත්පාද කාලෙක බණ ටිකක් අහන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක ඉතාම වටිනා කියන කාරණාවක් නේද? දැන් අද බලන්න පින්වත්නි මේ අද වගේ පුරපසළොස්වක පොය දවසේ අද දවසේ වටිනාකම අපිට තියෙන අවුරුද්ද අපිට තියෙන සුවිශේෂීතම දවස තමයි වෙසක් පොය දවස කියලා කියන්නේ. අද බණ ටිකක් අහනවා කියන එක හරි වටිනා කියන කාරණාවක්. ඇත්තටම මම බුද්ධිගයලට යෝජනා කරනවා මේ දැන් බුද්ධිගය මට දැන් අවුරුදු 30ක්. අවුරුදු 30ක් කියලා කියන්නේ ජීවිතය ගත්තම 120ක් ඉවරයි. ඒක 120යි ඉවරයි. තවසුලක් තියෙනවා. ඒක 120ක් ඉවරයි. එතකොට 120ක් ඉවරයි කියලා කියන්නේ අයමත ට්‍රැක්. මම දැන් ඇවිල්ලා තියෙන්නේ මම දැන් ට්‍රැක් එකේ ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු 30ක් වෙනකොට 20 ගණන්වල නැහැ. දැන් ඉතින් 30 නේ 31 32 එහෙම නේ. ඒකවල දැන් ටිකක් ඩවුන්වර්ඩ් යන්නේ අප්වර්ඩ්ස් නෙවෙයි. එතකොට
කල්පනා කරලා බැලුවාම බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් පුරාවට මහා ලොකු සේවයක් කළේ. ඒ කලේ කොහොමද? දිනකට පැය 2යි සැපතුනේ. පැය 2යි සැපතුනේ. ඊටාම කාර්ය බහුලම කාලසටහන තිබුණේ බුදුහාරවන්ට. හැබැයි හොඳට කළමනාකරණය කරපු හොඳ කාලසටහනක් තිබුණේ බුදුහාර. ඒකට අවුරුදු 45ක් පුරාවට උන්වහන්සේ දේශනා කරපු සූත්‍ර, උන්වහන්සේ දේශනා කරපු බුද්ධ භාෂිතයේ එක්ක අකුරක් නැහැද අපි ළඟ තියෙනවා. දැන් බයිබලයේ ගැන හිතුවොත් එහෙම ක්‍රිස්තියානි කෙනෙක්ගෙන් ස්ථිර වශයෙන්ම හම්බ වෙනවා. මේක හම්බෙන්නේ පළවෙනි වර්ෂන් එක, මේක දෙවෙනි වර්ෂන් එක. අදුම තරමේ අවබෝධ නොවුණත් කියවලා හරි එක වාරයක් හරි කියවලා තියෙනවා බයිබල්. උට ඉස්ලාම් කෙනෙක්ගෙන් ඉස්ලාම් භක්තියකින් හිතුවොත් එහෙම කුරාන කියන්නේ මොකක්ද කියලා ආන්දරේ නබිනායකතුමා මෙන්න මෙහෙම කියලා තියෙනවා කියලා උත්තර දෙනවා. මම එවුවොත් එහෙම බුදුහාමුදුරුවෝ දිනකට පැය 2ක් සැකපී වදාරනවා. අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු පිටකේ මොකක්ද නැත්නම් 84000 ධර්මස්කන්ධය මොකක්ද? ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියලා හඳුන්වනවා. ඒකට ලැබෙන උත්තරේ පිළිබඳව මට සන්තෝෂ වෙන්න පුළුවන් කියාවක් නෑ. ඒකට බුදුහාමුදුරුවෝ එච්චර කැපවීමෙන් දේශනා කරපු සූත්‍ර අපි කියවන්නේ නැත්නම්, අපි ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්නම් මම හිතන්නේ අපිට පුළුවන් කමක් නෑ මේ ධර්මය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ නිසා වේලාව නැහැ කියන එක නිදහසට කාරණාවක්. ඒ නිසා ෆෝන් වලට පවා දැන් ත්‍රිපිටකයේ ඇප් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. සංයුත්ත නිකායේ එක සූත්‍රයක් කියවන්න විනාඩි 10ක් ගත වෙන්නේ නැහැ. සමහරවිට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ටික ටික දීර්ඝ කාලයක් කියවනකොට ඉබේම වැටෙන්න පුළුවන්. මරණ වංචකයේ වැටලිලා ඉන්න වෙලාවක හරි, මැරෙන්න වැටිච්ච වෙලාවක හරි, අනේ බුදුහාමුදුරෝ දේශනා කරපු බුද්ධ භාෂිතයෙන් සම්පූර්ණ ධර්මයෙන් මෙච්චර සූත්‍ර ප්‍රමාණයක් හරි මට කියව ගන්න පුළුවන් කමක් ලැබුණයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඒකට අවස්ථාව අපි හදා ගන්න ඕනේ. මොකද පින්වත්නි අපි අර කතාවට කියන්නේ මේ ලෝකයේ අවිද්‍යාවෙන් වැදිලා තියෙන මේ ලෝකයේ අපි මට මතක් වෙනවා තර කතාවක් ඇල්කමි කියලා. හොඳ පොතක් තියෙනවා. අර මේවා ගොතගෙන නම මතක නැහැ. මේ කවුරුදලා දෙන්න කියලා හොඳ පොතක්. මේ ඒකේ තියෙන ලස්සන කතාවක්. එක්තරා කඩහිමි තමන්ගේ පුතාව පිටත් කරනවා. පුතා හොඳ අතිසුඛෝභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් ළඟට සැපත කියන එක මොකක්ද කියලා අහගෙන ඉන්නේ. වාගෙන ඉන්නේ. මේ ළමයා එදොම ආසාවෙන් මේ අතිසුඛෝභෝගී ජීවිතය ගත කරන මේ මනුස්සයා ළඟට යනකොට මේ මනුස්සයා බොහොම කාර්යය වලයි. ඉතින් මේ ගෙදරට යන්නේ එක අයත් එක්ක කතා බහ කරමින් කාලය ගත කරනකොට මේ ළමයා ටික වෙලාවක් හිටියා බලාගෙන මේ වැඩි ඉවර වෙන්නේ තව ටිකක් වෙලා යන. එතකොට වැඩි ඉවරනාට පස්සේ මේ ළමයා කියනවා මම ආවේ සැපේ කියන එක මොකක්ද කියලා හොයාගෙන යනවා. මම ආවේ සැපේ කියන එක. එතකොට මේ බුද්ධලයා මේ අතිසුඛෝභෝගී ජීවිතය ගත කරන බුද්ධලයා තෙල් බින්දු දෙකක් දාලා හැන්ද දෙනවා මේ ළමයාට. මේක අතේ තියාගෙන තෙල් බින්දු දෙකෙන් එකක්වත් පිටට වැටෙන්නේ නැතුව ගිහින් මේ මගේ තියෙන මේ භූමි ප්‍රමාණය මේ අතිසුඛෝභෝගී නිවාහ මේ තමන්ගේ ගෙදර භාවිතා කරන බඩු බාහිර ආදී මේ ඔක්කොම බලාගෙන ඉන්න කොහොමද සැපේ කියන්නේ. එතකොට දැන් මේ ළමයා ගිහිල්ලා දැන් මුළු වත්තේම ඇවිදලා එනකොට දැන් තෙල් බින්දු දෙක පරිස්සම් කරන්න ඇන්දෙතිය. දැන් මේ පරිස්සම් කරගෙන ආවට පස්සේ මේ ළමයා කියන බුද්ධලේ යනවා කොහොමද? හොඳයි. මේ සැපේ හොඳයිද? ගෙදර හොඳයිද? මේ ගෙදර යනකොට මේ දාලා තියෙන මේ ලස්සන බැල්කනි එකේ තියෙන මල් පෝච්චි ටික දැක්කද? මේ ජනෙල් දොරවල් වල දාලා තියෙන හොඳ කලර්ස් දැක්කද? මේ සාලෙමත් තියලා තියෙන හොඳ සෝෆා සෙට් ආදී දැක්කද? නෑ මට කිසි දෙයක් බලන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හේතුව තමයි මට ආයෙත් දැන් ඒ ටික බලාගෙන ඉන්නේ. ඉතින් මේ ළමයා ආයෙ ඇඳත් කටේ තියාගෙන යනවා. පීල්ලා ආවට පස්සේ අහන කොහොමද ලස්සනයි? ගෙදර නම් පුදුම ලස්සනයි. ලස්සනද කියලා බලනකොට හැඳි දිවිච්ච එළවිලි දෙක නැහැ. ඒ නිසා ඔබලා මම අපි ඔක්කොම දර්ශනයි මේ වාගේ යන දේවල් වල
එක පැත්තකින් ගිහිල්ලා අනිත් පැත්තට වෙනවා මේ පැත්තේ කිසිම දෙයක් නැත්තේ. නිසා සැපයක් කියලා දෙයක් ලෝකයේ තුල තියෙනවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ මහණෙනි. මේ ලෝකෙ තුල සැපයයි කිය අල්ප මාත්‍රයක තරම් දෙයක් තියෙනවා. ජීවිතේ මෙච්චර දුකයි කියලා මම උදේම දාරන්නේ නෑ. ඒ නිසා එහෙම ජීවිතයක් තමයි අපි ඔක්කොම ගත කරන්න සිද්ධ වෙලා තියෙන නිසා බණ ටිකක් අහනවා කියලා තමන්ගේ දෛනික ෂෙඩියුල් එකේ දෛනික රූටින් එකේ කාලසටහනේ කුංචි වෙලාවක් යොදාගෙන දර්ශනයි බණ ටිකක් අහන්න. සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අවබෝධ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි බණ ටිකක් අහන්න දැන් මම උදාහරණයක් කියන්නම්. අපි අභිධර්මයේ කියන දේශනාව තමයි ගාම්භීරම දේශනාව. ඒක තමන්ගේ අම්මට දේශනා කරන්න එතන ප්‍රධාන හේතුවක් තිබුණා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා තවතිසා දිව්‍ය ලෝකෙට වැඩම කරලා විධර්ම දේශනා කළේ තමන්ගේ මෑණියන් ඇතුළු ප්‍රධාන කොටසට. ඒකට ප්‍රධාන හේතුව තමයි තමන්ගේ අම්මට කෘතගුණ සැලකී. මේ අභිධර්මයේ කියලා කියන්නේ මේ ගැඹුරුතම දහම්. ඉතින් මේක ගැන කතා කරනකොට මට මතක් වෙනවා දැන් සරියුත් හාමුදුරුවෝත් එක්ක සරියුත් මහරහතන් වහන්සේ එක්ක 500ක් මහරහතන් වහන්සේලා අභිධර්මය අහලා තමයි රහත් භාවයට පත් වුනේ. එතන එක හාමුදුරුවෝ දෙන්නේ. ඒ හාමුදුරුවෝ දෙන්න බුදුහාමගේ කාලෙදී බුදුහාම කියන්නේ පෙර වෙනදු කෙනෙක්ගේ කාලයක් තුලදී මේ එක හාමුදුරු කෙනෙක් අභිධර්මයේ සත්‍යයනා කරනකොට අභිධර්මයේ කියනකොට වටුකුරුල්ලු දෙන්නෙක් වෙලා ඉඳලා ඒක කනට ඇහිලා ඒක ඇහිච්ච පිනට මේ බුද්ධ ශාසනයේදී අපේ ගෞතම බුද්ධ ශාසනයේදී සරියුත් හාමුදුරුවන් ළඟ පැවිදි භාවයට පත් වෙලා රහත් භාවයට පත් වෙන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඒ නිකන් ඇහිලා. ඒකට වටුකුරුල්ලන්ට පුළුවන් කමක් නැහැ මේ ඇහෙනේවා අවබෝධ කරගන්න. ඒකට අපිට පුළුවන් කමක් තියෙනවා මිනිස්සු විදියට හරි වැරද්ද මොකක්ද කියන එක තේරුම් අරගෙන දෛනිකව කුංචි වෙලාවක් බණ ටිකක් අහන්න හරි මම හිතනවා ඒකෙන් අපිට ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියාවක් වෙනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරලා බණ ටිකක් අහලා දවස පටන් ගන්න තමන්ගේ දැන් තමන්ගේ ජීවිතේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා කවුරු හරි. දැන් කුංචි කාලේ තමන්ගේ දෙමෝපිය යටතේ අපි හැදෙනවා. දෙමෝපිය යටතේ හැදුනාට පස්සේ අපිට කියනවා ගුරුවරයෙක් යටතේ හැදෙන්න. ඒ හේතුව තමයි මේ හරි වැරද්ද මොකද්ද යන පාර යන්නේ කොහෙද මොනවද කරන්නේ එපා කියන කාරණාව පිළිබඳව අපිට කියලා දෙන්න ඕන කවුරු හරි. ඒකට ප්‍රධානම හේතුව තමයි ප්‍රධානම කාරණාව තමයි ධර්මයේ කියලා කියන්නේ. ධර්මයේ කියලා කියන්නේ යහපත් මේ ත්‍රිපිටකයේම කටපාඩම් කරන්න ඕන කියන කාරණාවක් මම කාටවත් කියන්නේ නැහැ. මේ ධර්මයේ කියලා කියන්නේ මහා ලොකුවට හිතන දෙයක්වත් නෑ. ධර්මයේ කියලා කියන්නේ Tamanටත් අවඩක් නොකර, Tamanටත් කරදරයක් නොකර, අනුන්ටත් කරදරයක් නොකර සමාජයේ ජීවත් වෙන ක්‍රමවේදය. ඉතින් මේක තේරුම් ගත්ත මිනිස්සු බොහොම සතුටින් කාලය ගත කරනවා. සතුටින් කාලය ගත කරනවා. දැන් ඇත්තටම සතුටින් කාලය ගත කරන අය අතර මම හිතන්නේ බොහොම අඩු ප්‍රමාණයක් තමයි ඇත්තටම සතුටින් කාලය ගත කරන්නේ. නේද? මෙතන කට්ටිය කියත දැන් සමහරවිට 100%ක් හිතට දෙකව සතුටින් අපි ඉන්නේ නැහැ. එහෙම සතුටින් ඉන්න පුළුවන් හැකියාවකුත් නැහැ. මේ කාල සීමාව තුළ විතරක් නෙමෙයි අනිත් කාල සීමාවල ඒ විදියම. ඒ මොකද හේතුව අපිට සතුටු වෙන්න පුළුවන් විදියට පසුබිම අපි හිත හදාගෙන නැහැ. හිත හදාගත්ත මිනිස්සු විතරයි ලෝකේ සතුටින් ජීවත් වෙන්නේ. අනිත් ඔක්කොම ගොඩක් වෙලාවට අතීතයේ නැත්තම් අනාගතේ. ගොඩාක් වෙලාවට අපි ජීවත් වෙන්නේ ඒක අතීතයේ වෙච්ච සිද්ධාමයන් පිළිබඳව හිතා කල්පනා කරනවා. නැත්තම් අනාගතේ ආපු නැති අනාගතයක් පිළිබඳව හීනමාවම කාලය ගත කරනවා. එතකොට කන බත්ති ගන්නවා. බොන වතුර වීදුරුවක් සමහරවිට ඇඟට අල්ලන්නේ නැහැ. මේ ලෝකයේ ජීවත් වෙන්න තියෙන්නේ මේ මොහොත විතරයි. ඒ මොහොත ජීවත් වෙන්න ඕන කරන ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේදී අපට දේශනා කරේ. අපි ඉඳගත්තා නම් අපි ඉඳගත්ත කියලා දැනෙන්න. අපි හුස්ම ගන්නවා නම් අපි හුස්ම ගන්නවා කියලා දැනෙන්න ඕන. අපි හුස්ම කොච්චර දිගද කොච්චර සහැල්ලුද කොච්චර ගැඹුරුද කියන එක අපට දැනෙන්න ඕන. අපි බත් කනවා නම් අපි ඒ කනවාද කියන එක දැනෙන්න ඕන. කනවාද කියලා දැනනකොට බත් ටික පිඟානට ආවා නම් ඒක පිඟානට ආවේ කොහොමද කියලා අපිට සිතිවිල්ලක් ඇති වෙන්න ඕන. එතකොට අපි කනකොට
ව්‍යංජන ටික අනලා කනකොට කටට දාගන්නකොට මං ඇණුවේ මොනවද? මේක රස මොනවද? වෙන වෙන වශයෙන් තමන්ගේ ශරීරයට දැනෙන්න. එහෙම දැනෙන්නේ නැත්නම් අපි මේ මොහොතේ ජීවත් වෙන පිරිසක් විදියට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන, කල්පනා කරන්න ඕන. ඔය තමත්තේ හොඳ පොතක් තියෙනවා The Power of Now කියලා. The Power of Now කියලා ඉන්හාත් කොලේ කියලා හොඳ කෙනෙක් ලියපු පොතක් බුදුහාමුදුරන්ගේ බුදුදහම සම්බන්ධ කරලා මේ මොහොතේ තියෙන වැදගත්කම පිළිබඳව අනිවාර්යයෙන්ම අරගෙන චුට්ට හරි කියවන්න. ඒ තරම්ම වටින පොතක් මේ මොහොතේ තියෙන වැදගත්කම පිළිබඳව. මොකද පින්වත්නි අපි ජීවිතේ බොහොම පුංචි කාලයක් අපි ජීවත් වෙන්නේ. දැන් අවුරුදු ගණනක් වෙනවා දැන් මේ කිරිවැජිර දැන් මේ මම ඒකට දැන් අවුරුදු 18ක් කිරිවැජිර පන්සලට අවුරුදු 18 තුළ මේ කිරිවැජිර හොඳ අයියලා මම දැකලා තියෙනවා මැරෙන්නේ නැති, ලෙඩ දුක් දෙන්නේ නැති නේද? කවදාවත් වචනේ සිතුවිලි මාත්‍රයක් හිතපු නැති මිනිස්සු මේ මහා ගස්ගල් වගේ හිටපු මිනිස්සු මැරිලා වැටලා ඉන්නකොට ස්පිරිතාල වලටත් මම ගිහලා තියෙන ඕන තරම් පිළි කියන්නේ. ඒ නිසා ජීවිතයේ යථාර්ථය මොකක්ද කියන එක ඇස් දෙකෙන් අපි දැකලා තියෙනවා. ඒවා දැක අපි කැමති අපේ දායකයන්ට. අපේ දායකයෝ කියලා කියන්නේ පිටවත් තමන්ගේ භෞතික වශයෙන් විවාද දරුවල් හදාගෙන දරුවෝ මල්ලු හදාගෙන යාන වාහන අරගෙන ඉන්නට ඕන. එහෙම දැක්කම අපි සතුටු වෙනවානේ අපේ දායකයන්ට. හැබැයි අධ්‍යාත්මික වශයෙන් කෙනෙක් දිනු වෙලා ඉන්නවා. තමන්ගේ හිත හදාගෙන කෙනෙක් දිනු වෙලා ඉන්නවා. අපි මුණගෙහිච්ච වෙලාවට ආන්දෝලනේ අපේ ජීවිතේ වෙන මේක මම තේරුම් ගත්ත කියලා යම් කිසි කෙනෙක් කියනවනම් අන්න ඒකයි අපි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය ලබා ගන්න නම් අපි දහම හසුරවන්නට ඕන. දහම හසුරවන්න ඕන කියලා කියන්නේ අර මේ දර්ශනයේ මේ ස්ටයිලින් කියලා කියන්නේ අපි කියන්නේ අජානියස්සෙට තනකොළ දුන්නට කන්නේ නැහැ. නිකන් තනකොළ. ඒ කියන්නේ මේ පිදුරු වගේ දුන්නට කන්නේ නැහැ. උලන් දෙන්න සාමාන්‍ය කොළ පාට කපාපු තනකොළ. ඒකට ඒ සමාන යුතු ප්‍රභේදයන් එක්ක ඒගොල්ලෝ පුංචි ප්‍රයෝගයක් භාවිතා කරනවා මේ දැන් කපාපු තනකොළ නැති වුණාම මොකද කරන්නේ? නිල් පාට කන්නාඩි දෙකක් දාලා පිදුරු දෙනවා අජානියස්සෙට. එතකොට දැන් කපාපු තනකොළ වගේ අජානියස්සයෝ ඒව අනුභව කරනවා. අපි නිල් පාට කන්නාඩි දෙකක් දාගත්ත මිනිස්සු. අපි අතපත ගාලා අනේ මේක හොඳයි නේ හඳුරන්නේ. මේක හරි අපූර්වයි කියලා. අපි හිතින් මොනවාගත්ත ඉමේජිනේෂන් එක ෆැන්ටසි එක අපි ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අපිට යථාර්ථයේ ඇත්ත මොකද්ද කියන එක වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒක වැටහෙන්නේ ඇත්ත කියන එක පහදලා දෙන්නේ ඇත්ත කියන එක පෙන්වන්න කරලා දෙන්නේ ප්‍රධානම කාරණා ප්‍රධානම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ආගමක් දහමක් මිනිස්සුන්ට ඕනෑ කරන්නේ. ආගමක් දහමක් මිනිස්සුන්ට ඕනෑ කරන්නේ හරි වැරද්ද තේරුම් ගන්න. දුකක් වේදනාවක් ආවම හිත හදා ගන්න. තමන්ගේ හිත සකස් කර ගන්න. ඒතකොට බුදුහාමුදුරුවෝ ඊළඟට අහනවා මේ ආලෝක යක්ෂයා මේ ලෝකයේ තියෙන කිංසු හවේ සාදු තරංග රස මේ ලෝකයේ තියෙන හොඳම රසය මොකක්ද කියලා. මේ ලෝකයේ තියෙන හොඳම රසය තමයි ඇත්ත රසය නැත්නම් සත්‍ය කතා කිරීම නේද? ඇත්ත කතා කරන්නයි විමින්ද ගන්නයි බය වෙන්න එපා කියලාත් අපි කතාවට ගොඩක් වෙලාවට අපි ඇත්ත කතා කරන්න පුරුදු වෙන්න ඕන. වරදක් වුණා නම් වරද වුණා කියලා තාම හොඳට අපිට ප්‍රකාශ කරන්න හැකියාව අපි ඇති කරගන්න ඕන. ගොඩාක් වෙලාවට මම දකිනවා මේ සමාජය තුළ අපි කරගන්න ලොකුම වැරද්ද තමයි දර්ශනයේ ආත්ම වංචාව. දැන් අපි කෙනෙක් ඉස්සරහා හරි මිනිස්සු ගොඩක් ඉස්සරහා හරි අපි පෙනී හිටිනවා අපි මේ වගේ චරිතයක් කියන්නේ. නමුත් තමන්ගේ හිතට එකඟව තමන් එහෙම චරිතයක් නොවේ කියන කාරණාව තමන්ට තේරෙනවා නේද? ඒ මොකද මේ ලෝකේ මොන දේවල් කළත් කවුරු කොහොම හිටියත් අපි දවසක මේවායින් සමුගෙන යනකොට අපිට යන්න වෙන්නේ තනියම. ඒ යන වෙලාවල් වලට අපි මුදුවක් කොට වෙලා ඇඳක් කොට වෙලා වැතිරිලා උඩුගලියට ඉඳගෙන මතක් කරනකොට තමන්ගේ ජීවිතේ අපි ආපු ගමන් මඟ තුල අපි කාවද රවට්ට ගත්තේ අපි කවුරුද රවට්ටන්න උත්සාහ කළේ කවුද අන්තිමට අපහසුතාවයටපත් වුනේ කියන කාරණාව තමන්ට වැටහෙනවා. ඒ නිසා ජීවිතේ අපි ඇත්ත ඇති සැටියෙන් දැකලා යථාර්ථවාදී විදිහට ජීවත් වෙන්න අපේ හිත හදා ගන්නට ඕනේ නේද? දැන් බලන්න මේ දැන් ගොඩක් වෙලාවට දැන් සමහර වෙලාවල් වලට මම දකිනවා දැන්
අපි ඔක්කොම සිරිපාදේ කියලා තියෙනවානේ. දැන් සිරිපාදේ ගියපු වෙලාවල් වලට සිරිපාදේ යන අම්මලා ඉතින් අර සිරිපා මල්ගේ ලයිට් දාලා තියෙනවා. ඉතින් කරුණාවයි කියලා ඉතින් හරි ආසාවෙන් අපි වන්දනා කරන්න යන්නේ නේ. එතකොට සීතල ගොඩ පහුවලා හැදෙන්න පාන විකට පාන ආදී දේවල් පහුවලා මහගිර තම හරියට ගිහිල්ලා තව චුට්ටයිනේ හාමුදුරනේ කරුණාවයි කියලා ඉතින් බලාගෙන ඉන්න අම්මලා තාත්තලා ජීවිතේ දැකලා තියෙනවානේ. ඒකට මහගිර තම කියනවා කියලා මහගිර තමක් කියන එකක් නගින්න තියෙනවා කියලා අපිට සිහිපත් තියෙන අවුරුදු 55 60 ඉක්මවනකොට. ඒ නිසා ජීවිතේ අපි තේරුම් ගන්න ඕන මේ ජීවිතය ටික ටික ගෙවිලා යන මහාන කාලයක් අපිට ජීවත් වෙන්න අවස්ථාවක් සලසලා දීලා නැහැ. පුංචි කාලයක් කියන්නේ ආපස්සට හැරිලා බලන්න ජීවිතේ ආපු ගමන් මඟ තුල කන්න ඇති, බොන්න ඇති, කන්න බොන්න දවසේ කාලේ කොච්චර වැය කරන්න ඕනද, විචාර ගන්න කොච්චර වැය කරන්න ඕනද, ඉතින් මේ ශරීරය පිරිසුදු කරගන්න කොච්චර වැය කරන්න, මේ ආදී දේවල් වැය කළාම අපි කොච්චරනම් කාලයක් පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඇද්ද? තව ඉදිරියට කොච්චරනම් පොඩි කාලයක් ජීවත් වෙන්න ඇද්ද? එතකොට මේ කාල සීමාව තුළ මිනිස්සුගේ වටිනාකම අපි Taman තේරුම් ගන්න ඕනේ. මිනිස්සෙක් කියන්නේ අපිට හිතලා බලලා වැඩ කරන්න පුළුවන්කම හින්දා තමයි අපිට මිනිස්සු කියලා කියන්නේ. නැත්තම් සත්ත්ව මිනිස්සු වලට ලොකු වෙනසක් නැහැ. මේ කවුරු හරි කෙනෙක් කියනවා නම් අපි ඇඳුම් ගන්න හින්දා අපිට යාන වාහන තියෙන හින්දා අපි ගෙවල් දොරවල් වල ජීවත් වෙන හින්දා අපේ මිනිස්සු කියලා ඒක වැරදි සංකල්ප. ඔය දැනුම් ගන්න ඉම්පන්සිව ඔය තත්ත්වයක් තියෙන්නේ නේද? සංඝාසයෙන් උදලා අපි අහන්නේ මොකද මහත්තුෝ මේ කරන්නේ කියලා අපි දන්නවා සතිය කියලා. ඒකට අපට වඩා මේ හොඳට දරුවෝ හදන සත්තු ඉන්නේ. මොකද අපි අහලා නැහැ හම්බෙච්ච ගමන් මේ බෙල්ල කරකවලා ගංගට විසිට කරයි කියලා සත්තු ඒවත් කරන්නේ අනික මිනිස්සු කියන අය. ඒකට මේ මිනිස්සයා කියලා කියන්නේ යහපත් දේ හරි වැරද්ද මොකක්ද කියන එක තේරුම් අරගෙන මනුස්සත්වයේ කියන එක මනසින් උසස් නිසා මොකද්ද මේ හොඳ දේ නරක දේ කියන එක තේරුම් අරගෙන ජීවත් වෙන කෙනාටයි අපි මනුස්සයා කියලා කියන්නේ. ඒ නිසා මිනිස්සු විදියට ජීවත් වෙනකොට අපි තේරුම් ගන්නට ඕන දුදෙක්කු තමන්ගේ ආත්ම ප්‍රතිලාභයත් එක්ක අනිත් අයගේ ප්‍රතිලාභයත් එක්ක මේ සමාජයට ලෝකෙට යහපතක් කරමින් සමාජයේ ජීවත් වෙන කාරණා. ඒකට අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය හදන්න තමයි බණ ටිකක් අහලා හරි අපි ජීවිතේ ක්‍රියා කරන්නේ. ඇත්තටම අරමුණක් අපිට යෙදෙන්න ඕන පින්කමක් කරන්න. ඉතින් අද තාත්තා වෙනුවෙන් මේ පින්කම සංවිධානයේ වුණා. මේ සංවිධානයේ උනේ තාත්තට පින් දෙන්න. අද මේක මහා ලොකු පින්කමක් හැටියට තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උපනීයති ලෝකෝ අද්දු අත්තානෝ ලෝකෝ අනවිස්සෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ ලෝකේ දර්ශනක කිසිම දෙයක් හිතන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ දුක කියන එක උපදින ප්‍රධානම තැන. නේද? දැන් 2020 පටන් ගන්නකොට තමයි මේ කට්ටිය රට අරගෙන ටීවී එක දිහා බලාගෙන 2020 තරම් හොඳ අවුරුද්දක් පොතේවත් නැහැ. ඉතින් අර මන්දිරගේ ඉස්ලා අර ප්‍රකාශලා යන කියනවා අහලා අම්මේ ඉතින් ඒ දවස්වල පන්සලේ හාමුදුරුවෝ වැඩකුත් නැහැ. ඒ මොකද ඒව තමයි ඇහුනේ වැඩි ඔක්කොම කරේ අනේ හාමුදුරනේ මේ මන්දිරුවා පිරිස් මාත්‍යක්. ඒ ආයෙත් අහන්න දෙයක් නැහැ. කිරිගහට යනවා වගේ කියලා. මට අරගෙන බලන් ඉඳලා කිව්වත් එහෙම කාලා පටන් ගන්නනේ නේ. පටන් ගත්තා තව ඉවර නැහැ. තව ඉවර නැහැ ඒ නිසා උපනීයති ලෝකෝ අද්දු නේද මේ ලෝකේ කිසිම දෙයක් එක විදියට පවතින්නේ එක විදියට පවතිනවා නම් මෙහෙම මේ ලෝකේ මෙච්චර අසම්පූර්ණ වෙන්නේ නැහැ මෙච්චර අසාධාරණ වෙන්නේ නැහැ. දැන් මෙතන ඉන්න ඔබ දැන් හිතන්න කොහෙද? දැන් මට මේක මම හිතන්නේ කාටවත් දෙන්නේ නැත්නම් මේ දර්ශනයේ කුඩු මේකේ ඉඳගත්තාම මට හරි සනීපයක් දැනුණා. ඒක හරි. ඒක පහසුයි. නමුත් දැන් මට හිතෙනවා මේක විශේෂයක් නැහැ කියලා. ඉතින් මේක මුලින් ඉඳ ගන්නකොට මට හිතුණා හරිය සැප පහසුයි. දැන් මුල් වෙදගෙන ඉන්නත් එහෙම. දැන් ඔය ඉතින් හේතුවේ මාතු පොලේ දෙගෙන තමන්ට මේ අනිත් හොඳයි අනිත් මගේ අනිත් සනීපයි කියන හැඟීමෙන් ඉඳගත්තේ. නමුත් විනාඩි 20ක් 25ක් යනකොට තමන්ට ප්‍රසන්නයි කියලා ප්‍රියමනාපයි කියලා හිතෙච්ච දේම අප්‍රසන්න වෙනවා. ඒක තමයි උපනීයති ලෝකෝ අද්දු නිරෝ කිසිම දෙයක් අපි කැමති විදිහට පවතින්නේ නැහැ. මේ ඕල් බණහන් ඉඳගත්තා. දැන් මට මෙතන කවුරුත්ම නැහැ මේ ඇඟවල පොල්ලක් නැතුව බණ අහපු. දැන් ඒකට පුංචි කාලේ ඉඳලා ශරීරය මගේ නම් මම නම් ශරීරය හදන්නේ. මට ඕන දේවල් නම් මම කන්නේ. මම නම් ලයිෆ් ඉන්ෂුරන්ස් දාලා මේක රැකගන්න උත්සාහ කරන්නේ. මම නම් මේක පිරිසිදු කරලා මේක මේන්ටේන් කරන්නේ. ඇයි මං කියන විදිහට ඉන්න බැරි? පැයකමාරක් මේ විදිහට ඉන්නයි කියලා නමුත් එහෙම
Tamanta තමන්ගේවත් අසුර ගන්න බැරි අපි. අනේ ඉතින් මේ ලෝකයේ තියෙන දේවල් හාමුදුරනේ අර එහෙම උනේ නැහැ, මෙහෙම උනේ නැහැ. අපේ වයි මං කියන විදිහට හිතේ නැහැ. අපේ අම්මලා තාත්තලා අපි කියන දේවල් අහන්නේ නැහැ හාමුදුරනේ. දරුවෝ ගැන දෙන දෙමව්පියෝ අනේ හාමුදුරනේ දරුවන් කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඔය ආදි වශයෙන් සිහිපත් කරලා තියෙන නිසා මේ ලෝකයේ කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරේ දේශනා කළේ හරියට ජීවිතය කියලා කියන්නේ එකට අඹලපු කොහුලන් වගේ. කොහුලන් පුරුකින් පුරුක සහ සම්බන්ධ වෙලා තියෙනවා වගේ. උත්පත්තියක් යම් කිසි දෙයක ආරම්භයක් තියෙනවා නම් එයාට යාපු දුක කොහේ යලි කෙලවරක පැඳිලා තියෙනවා. ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය තමයි බුදුදහම තුළින් අපිට ලබලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ලෝකේ ජීවත් වෙන හොඳම ජීවිතේ කතං ජීවින් ජීවිත මාහු කෙට්ටං කතං ජීවින් ජීවිත මාහු සෙට්ටං හොඳම ජීවිතය මොකක්ද කියලා අහලා හොඳම ජීවත් වීම මොකක්ද කියලා බුදුහාමුදුරන්ගෙන් අහන ආලෝකයක්ෂර පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවෝ පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටං ප්‍රඥාවෙන් ජීවත් වෙන එක තමයි මේ ලෝකේ හොඳම ප්‍රඥාවයි බුද්ධියයි කියලා කියන්නේ දෙකක්. දැන් දර්ශනයේ මේ සමාලාවට මේ ගොඩාක් අයට උගත්කම තියෙනවා. උගත්කමයි බුද්ධිය කියලා කියන්නේ දෙකක්. උගත්කම කියන PhD දෙක තුන තියෙන මිනිස්සු රටේම තියෙන සාපරාධී ක්‍රියාවල් කරලා පැත්තකට වෙලා සම්පූර්ණ බලාගෙන ඉන්නවානේ. මම උදාහරණයක් කියන්නම්. සමහරවිට අපි හිතමු මේ ගෙදරට එනකොට අර පාරේදී මට හම්බ වෙනවා වීදුරු කටුව. උඩට මතුවේ. දැන් සමහරවිට මේ වාහනයකින් ඇවිල්ලා හොඳ ලෑන්ඩ් ක්‍රූසර් එකකින් ඇවිල්ලා බැහැලා ගෙදරට එන කෙනෙක් සමහරවිට බෝතල් කට්ට දැක්කොත් මේ කුඩින් කරලා සම්පූර්ණ ගෙදර ඇතුළට එන්න පුළුවන්. හැබැයි අර ගමේ ගොඩේ ඉන්න ජීවිතේ කවදාවත් ඉස්කෝලේකට නාගිටවත් ගිහුව නැති අලබුතේ අකුරක් දන්නේ නැති මිනිස්සෙක් ආවොත් ඒ මිනිස්සට හිතේට පුළුවන් මේක මම දැක්ක හින්දා මගේ කකුල වේරුණා. මේක නොදැක වෙන කෙනෙක් මෙතනින් ගියොත් එහෙම මේ කකුල කැපෙන්න පුළුවන්. අන්න එතකොට ඔයගොල්ලෝ හිතන්නේ එතන තෝරන කරන්නේ උගත්කමද එතන තෝරන කරන්නේ බුද්ධියද? එතන තෝරන කරන්නේ බුද්ධිය. ඒ නිසා දරුවන්ට උනත් උගත්කම කියන එක තියෙනවා. උගත්කම මේ ලංකාව තුළ උගත්තු බිහි වෙලා තියෙනවා. හැබැයි ಗುಣ නැනයි දෙකම තියෙනවා. ಗುಣ නැන විතරක් ප්‍රමාණවත් නැති ಗುಣ නැත්තම්. ಗುಣ දැන් සමානලාවට හතු පිපෙනවා වගේ මේ ලංකාවේ වැඩිහිටි නිවාස ගැන ප්‍රොමෝට් කරනවා, ෆෝවර්ඩ් කරනවා. මේක වැඩිහිටි නිවාස හදනවා, අරහේ මේ දේවල් කරනවා, මෙච්චර සකපහසු තියෙනවා ආදී වශයෙන් මෙච්චරනේ උදේවන්ත බණ කියලා. රටේ මොකටද වැඩිහිටි නිවාස නිර්මාණය වෙන්නේ මේ ආකාරයෙන්? ඒ හේතුව තමයි උගත්කම තියෙනවානේ. උගත්කම තියෙනවා. දැන් රටවල ඉන්න ළමයි ආදී ගත්තා. සමහරවිට අම්මලා තාත්තලාට මාසික සැරයක් සල්ලි කීයක් හරි වහම ඉතින් ඒගොල්ලෝ හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ ගැලවීමත් එක්ක ඉතින් අම්මලාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක සල්ලි වලනේ තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ වයසට යනකොට අම්මලා තාත්තලාගේ එක බලාපොරොත්තු තමන්ගේ දරුවන්ලු අස්පනා පිට තේන මානෙ ජීවත් වෙන එක තමයි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තියෙන හොඳම නිදහස්. ඉතින් මේ දේවල් දරුවෝ පවාද තේරුම් අරගෙන මේ වාණිජීකරණය වෙච්ච ලෝකයක් තුළ ස්වභාව ධර්මයන් පිළිබඳව තැකීමක් නැතුව කටයුතු කරපු අපට හරි අපූර්වව ස්වභාව ධර්ම මේ පාර හොඳට පනිෂ් කළා, හොඳට දඩුවම් කළා. ඉතින් මේ පාරවත් හිතලා හැදුනේ නැත්තම් අපි කවදාවත් හැදෙන්නේ නැහැ නේද? දැන් කොරෝනා කාලේ තමන් ගැන ඉගෙන ගත්තා නම් තමන් කියන්නේ කවුද කියන එක ඉගෙන ගත්තා නම් මම හිතනවා ඒකම හොඳටම ප්‍රමාණවත් මේ සමාජයේ යහපත් ආකාරයෙන් ජීවත් වෙන්න. දැන් මම කියන්නේ කවුද කියන එක Tamanට වැටහෙන්නේ නැහැ. මම කියන්නේ අඩුම තරමේ අපිට පුළුවන්කම තියෙනවම දර්ශනයි මේ පංචිල් පද පහවත් රැකගෙන ජීවත් වෙන්න. රැකගෙන ජීවත් වෙන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවානේ බත් ඇටයක දෙයක් දන් නොදුන්නට කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් නැවතුරාවට පංචිල් පද පහ රැක ගන්න. ඒක නා අපාය යන්නේ නැහැ. එතකොට ළඟ ඉඳගෙන, ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් දේවල් තියෙන්නේ තමයි සමානලාවට අපි මේ තොරතෝන්චයක් නැතුව මේ එක දේවල් ගැන කල්පනා අපි හැමෝම පින්කම් කරන්න කොහෙද වෙලාව පින්කම් කරන්න සල්ලි දෙන්නත් එපා හැමෝම ඉන්න සමහර අය අපිත් එක්ක තර්ක කරනවා. පින්කම් කරන්න සල්ලි ඕනේ නැහැ. පින්කම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අද ඉඳලා අද මේ වෙසක් පොයි දවසේ අද ඉඳලා ඇන්දෑවට මේ වැඩ කටයුතු ඉවර වෙලා මේ පොඩේ ඇටෙහෙට මෙහෙට කරලා විනාඩි 5ක් තමන් හුස්ම ගැනීමයි පිට කිරීමයි කියන හිතන්න. මම අද දවසේ අද විශේෂ තුල අද මට විශේෂ දවසක්. අද මම කිව්වා ඒක හිතා ගන්න. ඇන්දෑවට වැඩ කටයුතු ඔක්කොම නිමා වෙලා ටෙලිෆෝන් ටීවී ඔක්කොම ඕෆ් කරලා විනාඩි 5ක් කරගෙන
හුස්ම ගැනීමයි හුස්ම පිට කර ගැනීමයි ගැන හිතන්න. හුස්ම උඩට ගන්නකොට තමන් කල්පනා කරන්න මේ ලෝකයේ තියෙන හොඳම දේ යහපත්ම දේ මම ඉහළට ගන්නවා මගේ ශරීරයට ගන්නවා. මගේ ශරීරයේ යම්කිසි අපවිත්‍ර ද්‍රව්‍යයක් තියෙනවා නම් මගේ ශරීරයෙන් බැහැර වෙන්න ඕන දෙයක් කියනවා ටොක්සික් කියලා නේද? අර අපවිත්‍ර දේවල් බැහැර වෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ දේවල් ශරීරයෙන් බැහැර වේවා කියලා කල්පනා කරලා විනාඩි 5ක් හුස්ම ගැනීම පිට ගැනීම ගැන හිතලා බලන්න. බලලා මට කියන්න එක්ස්පීරියන්ස් එක කොහොමද? ශරීරය දැන් පහසු වෙන්නේ මොකද කියලා. ඒ නිසා ඒකත් අදිස්ථානයක් විදිහට ඇති කරගන්න. මොකද දර්ශනයේ මේ ලෝකයේ වෙන ක්‍රමවේදයක් නෑ. කරන්නම බෑ. දරුවෝ ගැන අපරිමිත සෙනෙහසෙන් කරුණාවෙන් දෙමව්පියෝ දරුවෝ හදන්නේ. දරුවට හොඳ අනාගතයක් තියෙනවා. දරුවට හොඳ යහපත් ජීවිතයක් තියෙනවා. හැබැයි මේ සංසාර ගමනේ අපි ආයි මැරිලා ගිහිල්ලා උපදින එක අපිට කරන්න මොකද සාර්ථක බෑ. ඒක තමන් විසින් කරගන්න ඕන දෙයක්. ඒ නිසා දැම්ම ඉඳලා ඒක ප්‍රගුණ කළොත්, ඒක පුරුදු කළොත්, ඒක කාලයක් යනකොට අපිට ඒක කරන්න පුළුවන් හැකියාව ලැබේ. තමන්ගේ හිත නිරායාසයෙන්ම ඇඳෑවට ඒ කටයුතු සඳහා තමන්ගේ කාලය, තමන්ගේ දෛනික කාලය වෙන් වේ. ඒ පුංචි දරුවෝ පවා ඒක කරන්න පුරුදු වේ. සමහර වෙලාවට දර්ශනයේ නේද? සමහර වෙලාවට ඇත්තටම දැන් ওই භාවනාව කියන සංකල්පය පිළිබඳව දැන් ඔයගොල්ලෝ දන්නවා. සිල්වත් කුමාරය ඉපදිලා පස්වෙනි මාසෙදී මේ අර කිඹුලක්පුරේ අර වක්මගුරුස්සුවේ තියෙන ඒ වක්මගුරුස්සුවේ වෙලාවේදී යමු ගහක් යට වෙලා භාවනාවේදී ඉන්නකොට සංසාරේ පුරුද්දටනේ ආනාපාන සති භාවනාව පිළිබඳව සිහිපත් වුණේ. ඒක තමයි තේරුම් ගන්න පළවෙනි අවස්ථාව. මේ යන්න මොකද්ද මම යන්න ඕන පාර. එතකොට හිතන්නකො සංසාරේ ඒ පුරුදු කරගෙන නිසා අපි සංසාරේ මොන හරි දෙයක් කරලා තියෙන නිසා තමයි මේවා කරන්නේ දිගට. ඒකට මේ පාරේ යනකොට අපිට මගහැරුණා නම් යම් කිසි කාල පරිච්ඡේදයක් අපි හිතනවා නම් අපිට මේ දේ කරන්න ප්‍රගුණ කරන්න බැරි වෙලා තියෙනවා. අපි මේක කරගන්න තමයි දැන් උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා බණ භාවනා කරන්න අඩුම තරමේ තුන්චි වෙලාවක් දවසට යොදව ගන්න තමන්ගේ ශරීරයටත් හොඳයි, තමන්ගේ හිතටත් හොඳයි, හැම දෙයකටම හොඳයි. මොකද හුස්ම ගන්න එකයි පිට ගන්න එකයි විතරයි ශරීරයේ මහන්සියක් ප්‍රයත්නයක් දරන්නේ නැතුව පරිශ්‍රමයක් ගන්න නැතුව ඉබේ වෙන ක්‍රියාවක්. ඉතින් ඔක නිදාගත්තත් වෙනවා. ඇහැලා හිටියත් වෙනවා. අතර වෙච්ච දවසට ඔක්කොම ඉවර වෙනවා. ඒ නිසා ඔය කාරණාව ගැන ටිකක් ගැඹුරින් කල්පනා කරන්න මේ මොකද මේ භාවනාව කියන එක ගැන ලංකාවේ දැන් සමහරවිට අපි කතා කරනවා අඩුයි භාවනාව පිළිබඳව. නමුත් ඇත්තටම මාස 6ක පූර්ණ කාලීන එක්ස්පීරියන්ස් එකක් දෙන්නම අපි උපාසකම් වලට භාවනාව කියන්නේ මොකද්ද කියලා නේ. දැන් ඔය තමත්තේ නමාරා යන භාවනා කරන්න කියලා ඒක සෙන්ටර්ස් වලට රිට්‍රීට් වලට යනවා. ගිහලා ආවිලා බුදුහාමියා ධාන ඵලලාභී විදියට තමයි අපිත් එක්ක කතා කරන්නේ. ඊට පස්සේ අපි ගණන් ගන්න හාමුදුනේ මේ අර මාස 5ක විතර ඉඳලා ආවේ හාමුදුනේ. ඒකෝට යන්නේ ටිකක් උඩින් වගේ. ඒකෝට ඒ කිසිම ඵලපොහොසනයක් ලබාගෙන නැහැ. එහෙම මේක මේ කඩිමුගේ යන්න පුළුවන් ගමනක් නෙවෙයි නේ. දැන් බුදුහාරෝගෙන් සංයුත්ත නිකායේදී බුදුහාරගෙන් අහනවා දෙවියෙක් කැවිලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරේ නැමැති මේ ඕගේ නැත්නම් මේ සංසාරේ නැමැති මේ මූල තරණය කළේ කොහොමද කියලා. මම පීන්නේ නැහැ පීනන්නේ නැතුව හිටියේ. මේක මම බුදුම කතාවක් නේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්නේ කොහොමද? පීනන්නේ නැතුව දැන් මම පීනන උත්සාහ කරා නම් මම රැල්ලට අහුවලා පහළට ගහනවා. මම පීනන්නේ නැතුව ඉන්න උත්සාහ කරා නම් මම එතන ගිලෙනවා. ඒක කොහොමද? මම ওই දෙකම කරන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් සමහරවිට දැන් හිත කලබල වුණාම කරන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ. එසා මේ හිතේ මේ ඒ කියන්නේ ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. හිත කියන එක මොන විදිහටද පවත්වා ගන්න කියන එක තේරුම් ගන්න. සමහරවිට දැන් හිත කියන එක ඕවර් රියැක්ට් වෙනකොට ඕවර් ක්‍රියා කරනකොට තමයි සමහරවිට අපි නිකන් ඔය පිස්සුම් වගේ කටයුතු සිදු කරන්නේ මොනවද කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔය හිත කියන එක හරියට දඩබ්බර කැලේන සුළු මීනෙක් වගේ. මෙල්ල කරන්න ලේසි පහසු නෑ. දැන් ගොඩ හිතනවා මේ ඕක නම් මොකක්ද හාරන්නේ විනාඩි 5ක් මේ වතුරේ දිහා බලාගෙන හිත යොමු කරගෙන ඉන්නවා කියන එක මහ දෙයක් කියලා. නමුත් ඒක කරන්නත් දර්ශනයේ අඩුම තරමේ අවුරුදු එකමාරක් කරනවා. දවසට විනාඩි 10ක් භාවනා කළා
මේ වතුර එක දිහා බලාගෙන මේ වතුර එක විතරක්මද තියෙන්නේ මෙතන මේ වතුර එක කියන්නේ මොකද්ද මේක විතරම කියන හැඟීම 100% පර්ෆෙක්ට් විදියට මේක දිහා අරමුණක් මේකට ඇටෙන්ටිව් වෙන්න මේකට අවධානය යොමු වෙන්න අවුරුදු එකමාරක්වත් වෙනවා දවසක විනාඩි 10ක් කරලා ඒ නිසා ඒ තරම් අමාරුයි තමන්ගේ හිත හදාගන්න. හැබැයි අමාරුවෙන් හරි කරගත්තොත් අම්මා තාත්තා කලකට වඩා යහපත් තමන්ට තමන්ගේ හිතට. ඒ නිසා ඉන්නත වගේ දවසක උරපසලොස්සක් පොයේ දවසක අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපි තරුණ අය තමන්ගේ ජීවිතේ වැරදි නොකරපු අය කොහොමද අපිට වෙන්නේ නැහැ. අපි අතින් කුදුම අතින් අපි අතින් කරලා කියලා කියනවා. ඒකට ඒ වැරදි උනාට ඒ වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි මනුස්ස ජීවිතේ වටිනාකම කියලා කියන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ කාලෙන් කාලයට තමන් වියපත් වෙනකොට තමන්ගේ වයස ඉහළට යනකොට අඩුපාඩුකම් හදාගෙන අපි ජීවිතේ ධර්මයේ කියන්නේ මොකද්ද? යහපත් දේ කියන්නේ මොකද්ද? තමන්ට වැඩක් තියෙන්නේ මොකද්ද? අනුන්ට වැඩක් තියෙන්නේ මොකද්ද කියන මේ දේවල් තේරුම් අරගෙන ඉදිරියට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ඊට වඩා වෙන කියන්නේ නෑ. දවස් තුන්චි වෙලාවක් කරන් සන්තෝෂයි මොකද මේක මම උපන්දිනේ කියන එක මම කියන්නේ නැතුවයි මම මෙයාට කියන්නේ යොදාගන්න එක මම හරි කැමති වුණා. ඒක මොකද හේතුව අද මේ සමතයෙන් අවුරුදු 3ක් විතර තිස්සේ අපිට හරි ඉස්සරහින් අපි ඉන්නේ හේතුව තමයි වෙසක් පොය කියලා කියන්නේ අපි පුදුම ආසාවෙන් පුදුම කැමැත්තෙන් කැප වෙන දවසක් නේද? මේ ඉඳලා අපේ වන්දනේ උදේ ඉඳලා ඉතින් ෆුල් බිසිනේ. කියලා කියන්නේ ඒ මම හරි කැමැත්තෙන් මේ දේවල් කරන්නේ පිළිතුරක් බදින එක අම්මා කෙනෙකුට සිය සමාදන් වෙච්ච අම්මා කෙනෙක් එක්ක කතා කරන එක ඒගොල්ලන්ට යම් කිසි සහායයක් දක්වන එක බණ ටිකක් කියන එක පූජාවක් කියන එක මේ ආදී දේවල් ඔක්කොම කරන්නේ කැමැත්තෙන්. නැත්නම් අවුරුදු 3ක් තිස්සේ ඒ දේවල් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ මේ අපි මෙච්චර නිදහසේ ගත කරන පොය